ආයුබෝවන්. දුවේ පුතේ අද අපි තුන්වෙනි ඒකකයේ හතරවෙනි පාඩම. ඔය නිපුණතා කියලානේ තියෙන්නේ ගොඩක් වෙලාවට තුන්වෙනි නිපුණතාවය කිව්වත් එහෙමත් පොත්පත්වල තියෙනවා. දැන් අපි මේ ඔයාට වඩා පහසුවෙන් තේරුම් ගන්න තමයි පළවෙනි ඒකකය, දෙවන ඒකකය, තුන්වන ඒකකය. දැන් තුන්වන ඒකකයේ හතරවෙනි පාඩම ඉන්නේ වෙළඳපොළ රජයේ මැදිහත් වීම යටතේ අපි කලින් ඉගෙන ගත්තා බදු පැනවීම. මතකනේ විශේෂිත බදු, ඒකක බදු. ඒ අතරේ වටිනාකම මත බදුත් කියලා දුන්නා. බදු බර, ගැනුම්කරු විකුණුම්කරු අතර ඉල්ලුම් සහ සැපයුම් නම්‍යතාවයන්ගේ ස්වභාවය මත බදු බර බෙදෙන විදිය, පාරිභෝගික අතිරික්තයට, නිෂ්පාදන අතිරික්තයට වෙන බලපෑම්, අදි බදු බර, ඒ ඔක්කොම දැන් බරටම ඉගෙනගෙන තියෙන්නේ. ගොඩාක් කරුණු කාරණා. අද අපි දැන් පටන් ගන්නවා. එහෙමනම් තුන්වෙනි ඒකකයේ වෙළඳපොළ රජයේ මැදිහත් වීම යටතේ නිෂ්පාදන සහනාධාර. ඔයාලට මතකයි රජයේ මැදිහත් වෙලා කරන දේවල් වෙළඳපොළට බදු පනවනවා, සහනාධාර පිරිනමනවා, තව මිල පාලනය, උපරිම අවම, ඒවා මූලික හැඳින්වීමක් වෙනමම අපි කියලා දුන්නා ඉස්සල්ලාම. දැන් එහෙනම් වෙනදා වගේම බදු පාඩම ඉගෙන ගද්දි වගේම බොහොම ආකර්ෂණශීලී කොටසක් තියෙන්නේ. පෑනක්, පැන්සලක්, අඩි රූලක්, අපි පාවිච්චි කරන කෙටි සටහන් පොතේ රූප සටහන් අඳින්න ලෑස්ති වෙන්න. හරි. එහෙමනම් හොඳයි. අපි පටන් ගනිමු. වෙළඳපොළ රජයේ මැදිහත් වීම යටතේ නිෂ්පාදන සහනාධාර. පාරිභෝගිකයට සහනාධාර දෙනවා කලාතුරකින්. ඒකත් පාඩමේ අන්තිමට කියලා දෙනවා. නමුත් මෙතෙක් කල විභාගේ නම් එහෙම ප්‍රශ්න අහලා නැහැ. නමුත් අපි ඉවත් ඉගෙන ගනිමු. අහන්න බැරි නෑනේ. දැන් එක දෙයයි ෂෝට් ඇන්ඩ් ස්වීට් මතක තියාගන්න. වෙළඳපොළ රජයේ මැදිහත් වීම නිෂ්පාදන සහනාධාර සැපයුම්කරුට සහනයක්. සැපයුම්කරු යම් අසහනයකින් ඉන්නවා නම් එයාට සහනයක් දෙන්න දෙනවා. ආධාරයක්, සහනාධාරයක්. සබ්සිඩි, බදු, ටැක්ස්. සහනාධාර ඉංග්‍රීසි වචන තේරුම් ගන්න. අපි මේ අතර ඉංග්‍රීසි කෝස් එකකුත් කරනවානේ. ප්‍රොඩක්ෂන් සබ්සිඩි, නිෂ්පාදන සහනාධාර. ඒව ඉගෙන ගන්න ඕනේ. හොඳයි. අපි බලමු මොකද්ද නිෂ්පාදන සහනාධාරයක් කියන්නේ කියන එක පොඩ්ඩක් සටහනක්. ඒවල් ලියන්න යන්න එපා. ඒවල් ලියලා දීලා තියෙන්නේ. අහගන්න හොඳින්. මං කියන වේගෙන් හිමින් එකින් එක. හොඳයි අපි බලමු. දැන් බොහොම සංසුන්ව, බොහොම සැහැල්ලුවෙන්, බොහොම ඕනෑකමින් නිෂ්පාදන සහනාධාර. නිෂ්පාදකයන්ට උදව් කරන්න මේ රජය නිෂ්පාදන සහනාධාර දෙන්නේ. රජය බලාපොරොත්තු වෙනවා නිෂ්පාදකයට සහනයක් දීලා ඒ නිෂ්පාදකයා අසහනෙන් මුදවලා පාරිභෝගිකයාට එතුළින් යම් ආකාරයක සහනයක් ගලා යන්න ඉඩ සලස්සන්න. නිෂ්පාදකයට සහනයක් දෙන ගමන් ඒ සහනයෙන් නිෂ්පාදකයා සැනසෙල්ලේ පාරිභෝගිකයටත් යම් අර බදු බර පාරිභෝගිකයට විතැන් කරා වගේ සහනාධාරයෙන්ුත් නිෂ්පාදකයා පාරිභෝගිකයට යම් කිසි ප්‍රතිඋපකාරයක් ගලා යාමක් සලස්සයි කියන එකත් රජයේ බලාපොරොත්තුවක්. බලමු. හිමින් කියවමු. වචනෙන් වචනේ ඉස්පිල්ලක් පාපිල්ලක් නැර හොඳට ඔලුවට ගන්න. එකෙන්ම මේ පාඩම කියලා දෙන කලින් පාඩම් වගේ 100%ක් ඔබ පරිපූර්ණ දැනුමක් ලබා දෙන පැකේජ් එකක් මේ. බලමු. නිෂ්පාදන සහනාධාරයක් ලැබීම නිසා ලැබෙන්නේ කාටද? නිෂ්පාදකයන්ට. කවුද දෙන්නේ? ආණ්ඩුව. නිෂ්පාදකයන්ගේ කලබල වෙන්න එපා මේ වචනෙට. විචල්්‍ය පිරිවැය අඩුවේ. අපි දන්නවා පිරිවැය කියන්නේ වියදම, නිෂ්පාදන වියදම. විචල්්‍ය කියන වචනේ තේරෙනවනේ. වෙනස් වෙනවා ඉදිනදා නිෂ්පාදන පිරිවැය වෙනස් වෙන පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදනය වැඩි කරන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. අමුද්‍රව්‍ය වැඩියෙන් යොදවන්න. ශ්‍රමය වගේ සාධක වැඩියෙන් යොදවන්න.
නිෂ්පාදකයාට වැඩි වැඩියෙන් වියදම් දරන්න වෙද්දී ඒ වෙනස් වෙන වියදමට කියන ලස්සන හුරුබුහුරි වචනේ තමයි variable cost. විචල්්‍ය පිරිවැය. ඒව මහ ලොකු අමාරු දේවල් නෙමේ. පිරිවැය කියලා පාඩමක් ඉස්සරහට වෙනවා. සාමාන්‍ය දැනීමෙන් ඔළුවට සාමාන්‍ය දැනෙන වචනේ දැනෙන අදහස ගන්න. දැන් අපි හිතමු සැපියුම් වක්‍රය ගැන හිතන්න. සැපියුම් වක්‍රය වලට මතකයි සැපියුම් ප්‍රමාණය වැඩි වෙන්න අපි කිව්වා. ඒකකයක් පාසා දරන්න සිදුවෙන අමතර පිරිවැය ආන්තික පිරිවැය වැඩි වෙනවා. ඒ නිසා මිල ඉහළ නංවනවා. අන්නේ සිද්ධියයි. ඒ සැපියුම් වක්‍රය මත ලක්ෂයෙන් ලක්ෂයට මිල වැඩි වෙන්නේ සැපියුම් ප්‍රමාණය වැඩි වෙන්න පිරිවැය වෙනස් වෙන නිසා විචලනය වෙන නිසා අන්නේ සැපියුම් වක්‍රය මත තියෙන්නේ නිෂ්පාදන අතිරික්තය උගන්වන්නද කිව්වේ. සැපියුම් වක්‍රයට පහළින් තියෙන නිෂ්පාදකයාගේ පිරිවැය විචල්්‍ය පිරිවැය. ඒවා ඔය ඇහෙනකොට දැනෙන දැනීම හොඳට මැති පාඩම දිගටම කරගෙන යද්දී ඒවා හොඳට මනසට ධාරණය වෙනවා. එහෙමනම් ඒකකයක් පාසා නිෂ්පාදනය වෙනුවෙන් වැඩියෙන් නිෂ්පාදනය කරද්දී වියදම එන්න වැඩි වෙනවා නම් අන්න ඒකයි විචල්්‍ය පිරිවැය. ඒ අදහසත් ඒකනේ වෙනස් වෙන පිරිවැය. දැනට එහෙම අමුවෙන් කියන්නේ. පස්සේ මේක කියලා දෙනවා පිරිවැය විශ්ලේෂණයේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය ඒ දෙක එකතුව මුළු පිරිවැය වචන දැන් අහන්නවත් එපා. ඒවා කෙලින්ම මෙතනින් අහලා මෙතනින්ම අයින් කරන්න. ඒවා ඔළුව ඇතුලේ කැකහැරෙන්න දෙන්න එපා දැන්. නමුත් මේ වචනේ ආපු ගමන් ඔයගොල්ලෝ ටිකක් අහස පොළොව පටලවගෙන හිතන හින්දා මම මේ කියන්නේ. වෙනස් වෙන වියදම එච්චරයි. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. ඇයි? ඒකකයක් වෙනුවෙන් රජයේ සහනාධාරයක් දෙද්දී ඒ රජයේ දෙන මුදල් නිසා නිෂ්පාදකයාගේ විචල්්‍ය පිරිවැය අඩු වුණා හා සමානයි. මේකට තව ලස්සන වචනයක් තියෙනවා. වෙනම එක කියන්නම්කෝ මෙහෙම කියාගෙන යන්කෝ එකින් එක. එහෙමනම් නිෂ්පාදන සහනාධාරයක් ලැබීම නිසා නිෂ්පාදකයන්ගේ විචල්්‍ය පිරිවැය අඩු වේ. අන්නේ විචල්්‍ය පිරිවැය අඩු වීම නිසා නිෂ්පාදකයන් ලැබෙන සහනය තමයි ආධාරය තමයි මේකේ බලාපොරොත්තුව. රජෙහිම උදව්වක් කරන නිෂ්පාදකයාට. ඒකෙන් පාරිභෝගිකයට යම් සිතක් සැලසෙයි කියලා හිතනවා රජය. බලමු ඉතින් කොහොම වෙයිද කියන එක. එබැවින් සහනාධාරයක් තුලින් නිෂ්පාදකයන් වඩාත් දිරිමත් වේ. නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා අසහනයෙන් ඉන්නකොට රජය යම් ආධාරයක් දෙනකොට ඒකෙන් යම් සහනයක් සැලසෙනකොට අන්න සහනාධාරයේ තුලින් නිෂ්පාදකයෝ මොකද වෙන්නේ කියන්න දිරිගැන්වෙනවා. සානුබලයක්, පෙළඹවීමක්, අභිප්‍රේරණයක්, මොටිවේෂන්, මොරාල් අප් වෙනවා. එහෙම කියන්නේ ඔයගොල්ලෝ දිරිමත් වෙලා වැඩියෙන් නිෂ්පාදනය කරන්න පෙළඹෙනවා. ඒක ආර්ථික විද්‍යාත්මකව ඊට වඩා බොහොම සියුම්ව අපි විද්‍යාත්මකව තර්කානුකූලව විශ්ලේෂණය කරනවා, ගණන් හදනවා, සංඛ්‍යා සමීකරණ ලේඛන වක්‍ර වැඩ ගොඩයි. යමු ඉක්මනට. එහෙමනම් දිරිගැන්වීම තුළින් මොකද වෙන්නේ? නිෂ්පාදනය වැඩි වෙනවා. සැපයුම වැඩි වෙනවා. වැඩියෙන් සපයනවා. එතකොට සැපයුම් වක්‍රය මූලික වටේදීම කියමු. සාමාන්‍ය සැපයුම් වැඩි වෙනවා කියන්නේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. හැබැයි මෙතනදී අපි ඒක ඊටත් වඩා සංකීර්ණව ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණය කරනවා තව මොහොතකින්. දැනට මෙහෙම මතක තියාගන්න. නිෂ්පාදකයන්ට යම් සහනයක් සලස්සන්න ආධාරයක් දුන්නාම සහනාධාරයක් සබ්සිඩි. නිෂ්පාදකයාගේ වියදම පිරිවැය අඩු වෙනවා. විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය අඩු වීම සහනයක්. ඒ සහනය තුළින් නිෂ්පාදකයා දිරිගැන්වෙනවා. වඩා නිෂ්පාදනය කරනවා. වැඩියෙන් නිෂ්පාදනය කළා වැඩියෙන් වෙළඳපොළට මුදා හරිනවා. බලන්න ඒ කියන්නේ මොකද්ද? සැපයුම් වැඩි වෙනවා. එවිට ඊළඟට වෙන දේ සැපයුම වැඩි වෙනවා කියන්නේ සාමාන්‍ය දැනීම වගේ. සෑම ඒකකයක් වෙනුවෙන්ම සැපයුම් වක්‍රය දකුණට විතැන් වේ. මං පොඩි කැටයමක් දාලා තියෙනවා පහතට සහ දකුණට කියලා.
මොකද්ද මේ පහතට සහ දකුණට? ඔන්න බලමු. මේ පුංචි රූප රාමුව තුල තියෙනවා සංකීර්ණ දෙයක් දැනගන්න. මෙන්න මේ පින්තූරේ මෙන්න මේ රූප සටහන බලන්න හොඳට. මෙන්න මම මෙතන අඳිනවා සාමාන්‍ය සැපියුම් වක්‍රයක්. මහ ලොකු දේවල් නෙමෙයි දැන් ඔයාලා දන්න ප්‍රස්තාර ඇඳලා තියෙන දේවල් දිහා බලපුවම මෙව්ව මොනවද නේද? අපි නොදන්න සැපියුම. ඔන්න සැපියුම් වක්‍රයක් ඇඳලා. දැන් මේකේ වැඩි ඉලක්කම් වැඩි මොකොත් හිතන්න යන්න එපා. මේ සැපියුම් වක්‍රය ඔහොම තියෙද්දී ඒකකයක් පාසා අය කරන මිල මේ පැත්තේ වෙනවා. මිල එකිනෙක මිලක් වෙනුවෙන් සපයන ප්‍රමාණය මේ පැත්තේ පේනවා. සැපියුම් නීතිය අනුව අනිකුත් සාධක නොවෙනස්ව තිබෙද්දී මිල වැඩි වෙන්න සපයන ප්‍රමාණය වැඩි වෙනවා. මිල සහ සැපියුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයේ සැපියුම් නීතිය දෙන ලද අවස්ථාවක අනිකුත් සාධක නොවෙනස්ව පවතින විට ඒව මතකයිනේ. ඒක මතකෙන් කියන්නේ අවබෝධයෙන් කටපාඩමින් එහෙම නෙමෙයි. දැන් සහනයක් සැලසීම නිසා පොඩ්ඩක් මූලික වශයෙන් හිතන්න. සෑම ඒකකයක්ම වෙනුවෙන් සැපයුම් වක්‍රය පහතට සහ දකුණට විතැන්වේ. ඔයාට මේකේ හොඳටම සාමාන්‍යයෙන් දැනට දැනෙන්නේ දකුණට විතැන්වේ කියන වචනේ තමා දැනට. ඔන්න අලුත් සැපයුම් වක්‍රය දකුණට එනවා. මොකද මේ අලුත් සැපයුම් වක්‍රය දකුණට එන්නේ? මේ බලන්න. යම් මිලකදී සපයන ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙන නිසා. ඉන්න අපි ලස්සනට ඒක අඳිමු. වැඩි වුණා එතන රූප සටහන. ඔන්න බලන්න. යම් මිලකදී සපයන ප්‍රමාණය පෙරට වඩා වැඩි වෙනවා. සහනාධාරය දෙන්න කලින් මෙන්න සපයපු ප්‍රමාණය සහනාධාරය දෙන්න කලින් අදාළ මිලේදී. මෙන්න සහනාධාරයෙන් පස්සේ දැන් දැක්ක සැපයුම් වක්‍රය මොකද උනේ? දකුණට විතැන් වුණා. පොඩ්ඩක් බලන්න. මම මේ නම් කරන්නවත් හදිස්සි වෙන්නේ නැහැ දැන්. ඊළඟට ගොඩාක් වැඩ තියෙනවා. මේ වචනේ චුට්ටක් පුරුදු කරන්නේ. මේ දකුණට විතැන් වෙනකොට මේ පළවෙනි වක්‍රයට වඩා දෙවෙනි වක්‍රේ තියෙන්නේ කොහින්ද කියලා බලන්න පොඩ්ඩක්. පළවෙනි වක්‍රය රතු පාටින් පෙන්වන්නේ. සහනාධාරයෙන් පස්සේ වක්‍රය තමයි දකුණට වෙන්නන්නේ. නිල් පාටින්. ඒක ඇත්තටම මේක පහළට දකුණට දෙපැත්තටම විතැන් වෙනවා. ඒක නිකන් මෙන්න මේ වගේ ඇන්ගල් එකක් ගැන හිතන්න එපා. එහෙම දරුවෝ අඳිනවා. නමුත් එහෙම ඇඳට වැරද්දක් නෑ. වඩා නිවැරදි විදිහයි අර පෙන්වුවේ. ඒ නිසා මග පෙන්වන්නම් හරියටම ගමන යන්න. කිස් ගහක් තරම්වත් සියුම් තැන් වරද්දන්න නැතුව අඩුපාඩුවක් තියන්න නැතුව. දකුණට පහළට. අන්න ඒකයි මෙතන කියන්නේ. සෑම ඒකකයක්ම වෙනුවෙන් සැපියුම් වක්‍රය පහතට සහ දකුණට විතැන්වේ. පහතට සහ දකුණට මේ පහතට සහ දකුණට. දැන් ඔයා පේන පටන් ගන්නවා තව ටුට්ටෙන්. දැන් මට ආවරණය වුණාට කමක් නැහැ රූප සටහන. ඒක හිතේ ඇඳගත්තා. නිරාවරණය වෙලා තියෙන සටහන හොඳින් කියවමු. තව වතාවක්. සෑම ඒකකයක්ම වෙනුවෙන් සැපයුම් වක්‍රය පහතට සහ දකුණට විතැන්වේ. සෑම මිලකදීම පෙරට වඩා වැඩි ඒකක ප්‍රමාණයක් සපයනු ලැබේ. දැන් බලන්න. මේ කියපු කතන්දරේ ඇතුලේ දැන් නිදහස්. මොකුත් නැහැ. දැන් ඔළුව හොඳින් නිදහස් කරගෙන මතක් කරන්න මොනවද කිව්වේ? සහනාධාරයක් සබ්සිඩි රජය දෙනවා නිෂ්පාදකයාට. මොකක්ද වෙන්නේ? සාමාන්‍ය දැනීම. ඒ ආධාරයක් දුන්නාම ඒ ලැබෙන සහනය නිසා ඒ සහනාධාරයේ හේතු වෙන්නේ නිෂ්පාදකයාගේ පිරිවැය විචල්්‍ය පිරිවැය එදිනෙදා විචල්්‍ය සාධක. එච්චර දුර යන්නත් එපා. අමුද්‍රව්‍ය නිෂ්පාදන සාධක වෙනුවෙන් දරන වියදම. දැන් රජයේ මුදල් දුන්නාම මේක අඩු වෙනවා හා සමානයි. මේකට විටක තව නමක් කියනවා. මං කිව්වේ ලස්සන වචනයක් කියනවා පස්සේ කියන්නම් කියලා. නෙගටිව් ටැක්ස්. නෙගටිව් ටැක්ස්. ඍණ බද්දක්. බද්දේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලය. බද්දක් පැනවීම නිසා නිෂ්පාදන පිරිවැය විචල්්‍ය පිරිවැය වැඩි වුණා හා සමාන දෙයක්. එහෙමනම් නිෂ්පාදන සහනාධාරයක් නිසා ඒ බද්දට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපාකයක් ඇති වෙන නිසා බලන්න තර්ක කරලා ගේන අමුතු ලස්සන වචන. නිෂ්පාදන සහනාධාරයේ සමානයිලු ඍණ බද්දක්. ඒ කියන්නේ බද්දේ ප්‍රතිවිරුද්ධ බලපෑම නෙගටිව් ටැක්ස්. එහෙමම කියන වචනයක් විභාගේ ප්‍රශ්නෙත් අහනවා ඕක. නිෂ්පාදන සහනාධාරයක් යන්න ඍණ බද්දක් ලෙස සැලකේ. ඔබ එකඟද? ඔව් එකඟයි. මක් නිසාද?
බද්දක් නිසා විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා සහනාධාරය නිසා විචල්්‍ය පිරිවැය අඩු වෙනවා එච්චර උත්තරේ. තවුන්නම් කැටෙන් දැම්ම හැකි බද්ධ හේතුවෙන් සැපී වක්‍රය ඉහළට සහ වමට විතැන් වුණා සහනාධාර නිසා සැපී වක්‍රය ප්‍රතිවිරුද්ධ විදියට පහළට සහ දකුණට. දැන් නිදහසේ ඔන්න බලන්න තේරුම් ගන්න සිද්ධිය. දැන් මේ අඳින පුංචි රූප සටහන කුරුටු ගාගන්න එක හොඳයි. ඔයාගේ කෙටි සටහන් පොතේ ඔය සටහන් පොත නෙමෙයි කෙටි සටහන් පොත. මොකද අපි හොඳ සටහනක් ඔබට දෙනවනේ. පුංචි මාතෘකාවක් ලියන්න. නිෂ්පාදන සහනාධාර. හරි ලියලා ලෑස්තිලා ඉන්න මන් දන්නවා. දැන් මං අඳින පින්තූරේ හොඳට බලා ගන්න. බොහොම සරල සිද්ධියක් මේ. මොකක්ද මං මේ අඳින්නේ? මං අඳිනවා සාමාන්‍ය සැපියුම් වක්‍රයක්. මං මේ සාමාන්‍ය කියලා කිව්වේ සැපියුම් නීතියට අදාළ වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න සරල රේඛීය සැපියුම් වක්‍රයක් ඇන්දේ. හොඳයි. දැන් මේ මිලාක්ෂය අපේ මූල ලක්ෂය ප්‍රමාණ අක්ෂය සැපියුම් වක්‍රය right. පුළුවන් තරම් සැහැල්ලුවෙන් හිතන්න. බොහොම පුංචි ඉලක්කම් අරගෙන මූලධර්ම හොඳින් තේරුම් ගන්න. ඊට පස්සේ ඕනම තරම් ලොකු ඉලක්කම් ඒ කියන්නේ මෙතන 10000 50000 ලක්ෂ කෝටි ගණන් මෙට්‍රික් ටන් ගණන් වගේ ලියන්න අවශ්‍ය නැහැ. සිද්ධිය දැනගන්නනේ ඕන ඉගෙන ගන්න. අපි හිතුව මෙහෙම. එක ඒකකයක් මොකක් හරි නිපදවන භාණ්ඩ ඒකකයක් සපයන්න කැමති සූදානම් මිල අපි හිතමු රුපියලක් කියලා. බොහොම සරල සැහැල්ලු ඉලක්කම් ගන්න. මේ තරමට තමයි ලේසි උත්තරේ. එක ඒකකයක් සපයන්න කැමති මිල රුපියල් 1යි. හේතුව එක ඒකකයක් සපයන්න ඔහුට දරන්න සිද්ධ වෙන පිරිවැය රුපියලක් නිසා. ඒ පිරිවැය කියන්නේ මෙහෙම හදන්න. නිෂ්පාදන සාධක වෙනුවෙන් කරන්න. අපි තුමේ එක ඒකකයක් වෙනුවෙන් අදාළ පංගුව බදු කුලයේ 725ක් වියදම්. කෝටි ගාණක් ඒකක නිපදවනවා. යුනිට් එකකට යන. ඔබ හිතන්න යුනිට් කොස්ට්. එකක් හදන්න යන පිරිවැය බොහෝ සරල ඉලක්කම් 725යි භූමියට බදු කුලී. ශ්‍රමිකයාට වැටුප් 725යි. දැන් 750යි පිරිවැය. ප්‍රාග්ධනයේට පොලියත් 725යි වැටෙන්නේ කියලා හිතමු. 725ක් බදු කුලී ගෙවලා 725ක් පොලී ගෙවලා 725ක් වැටුප් ගෙවලා ව්‍යවසායකයාත් කල්පනා කරනවා මට 725ක්වත් ලාභයක් තියෙන්න ඕන. අන්න 725යි 4යි 700යි රුපියලයි. දැන් මේ රුපියලයි කියන්නේ ඇත්තටම ඒ අපේක්ෂිත අවම මිල. දැන් ආණ්ඩුව අපි හිතමු 750ක සහනාධාරයක් දුන්නා කියලා. ආණ්ඩුව 750ක සහනාධාරයක් දුන්නාම දැන් මෙතන 700යි ආණ්ඩුව දෙන 750 නිසා 150ක් වෙනවනේ. සහනය දිරිගැන්වීම නිෂ්පාදකයන් මෙහෙම හිතනවලු. ඍණ බද්ධ කියන්නේ ඒකයි. දැන් බද්දක් පැනෙවුවොත් 750ක මොකද වෙන්නේ කියන්නේ? හොඳට මතක තියාගන්න මේ බදු පාඩම අමතක කරලා හරියටම නිකන් චීස් කෑල්ලක් කැපුවා වගේ මේ පාඩම ඉතින් අයින් කරලා ඊළඟට සහනාධාරය පටන් ගන්න බෑ. මේ ඉල්ලුම සැපයුම පාඩම සමතුලිතය රජයේ මැදිහත් වීම අපි උගන්වද්දි ඉගෙන ගද්දි බදු වෙනම ඉගෙනනවා. වෙනම පාඩමක් පරිච්ඡේද කීපයක්. සහනාධාර වෙනම උගන්වනවා. වෙනම පාඩමක් පරිච්ඡේද කීපයක්. නමුත් මේ ඔක්කොම ප්‍රායෝගික ලෝකෙදී එකට ගෙනල්ලා අපි තේරුම් ගන්න ඕන. එනම් මතක් කරන්නකෝ. හැමතිස්සෙම අපි ඉදිරියට යනවා පියවර කීපයක් ආපස්සට යනවා අතීතේ මතක් කරගන්නවා. ඒ අතීතේ ඉගෙනගත්තු පසුගිය පාඩම් වලින් ගත්තු දැනුම් සම්භාරයේ ගැම්ම ඒ ශක්තිය අවබෝධෙත් එක්ක පිටුවහලක් කරගන්නවා. ඉදිරියට තේරුම් ගන්න එක පහසු වෙන්නේ. එහෙනම් මේ මතක් කරන්න. රජයේ බද්දක් පැනෙවුවොත් බද්ද මිලට මොකද කරේ? එකතු කරා නම් පොතේ කියනවා ආර්ථික විද්‍යාවේ තර්ක කරනවා
බද්ධ මිලට එකතු කරා නම් කියන්න නිෂ්පාදන සහනාධාරයේ මිලෙන් මොකද කරනවා කියලා අපි කියන්නේ නිෂ්පාදකයෝ. තර්කයක්. ඒක තමයි වෙන්න ඕන නිෂ්පාදකයෝ. ඇයිද ඊනේ? බද්ධප්පනුපුවම් මිල වැඩි කරා නම් සහනාධාරයක් පිරිනවපුවම් මිල මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. 750ක සහනාධාරයක් පිරිනැමුවා නම් අපි තර්ක කරනවා නිෂ්පාදකයාගේ පිරිවැය 750කින් අඩු වුණා හා සමානයි. ඒ නිසා මේ ඒකකය මීට පස්සේ මේ පරිත්‍යාගශීලී නිෂ්පාදකයෝ අලෙවි කරනවා කියලා අපි හිතනවා. එහෙම තමයි තර්ක කරන්නේ. ඒක තමයි ආර්ථික තර්කේ. දැන් 700ක් වියදම් වෙච්ච ඉඳන් 700කට රුපියලකට වෙච්චේ 750ක් ආණ්ඩුවෙන් දුන්නාම නිෂ්පාදන පිරිවැය 750කින් අඩු වුණානේ. ඒ නිසා අපි තර්ක කරනවා. එහෙනම් මේ ඒකකය දැන් සපයන්නේ රුපියල් එකකට නෙමෙයි කීයකට කියලාද හිතන්නේ? 750කට. ඔන්න අන්න සහනාධාරී ප්‍රමාණයෙන් ඒකකයේ මිල අඩු වුණා. දැන් ඇත්තටම කියන්න මේ සිරස් අක්ෂයේ දිගේ බැලුවොත් සැපියුම් වක්‍රය මොකද වුණේ? සහනාධාරී ප්‍රමාණයෙන් පහළට විතැන්නුණා. සහනාධාරී ප්‍රමාණයෙන් පහළට විතැන්නුණා. දැන් සැපියුම් වක්‍රය අඳින්නේ මෙන්න මේමයි. මේ නිරපේක්ෂ එකම එක සිද්ධියෙන් ඉදිරියට ඉගෙන ගන්න තියෙන සම්පූර්ණ කරුණු එකවර ෂණිකව ආරම්භයක් කැරෙට පදනමක් කැරෙට ඔළුවට දාගන්න. 700ක් වියදම් වෙච්චි 700ක පිරිවැයක් දරපු ඒකකයට රජයේ 750ක සහනයක් ආධාරයක් සහනාධාරයක් දුන්නාම අපි තර්ක කරනවා සැපිම්කරු ඔවුන්ගේ විචල්්‍ය පිරිවැය 750කින් අඩු වෙච්ච නිසා මේ එක ඒකකයක් වෙනුවෙන් ඔවුන් සහනාධාරයෙන් පසුව බහණ්ඩ යලවි කරනවා. එම ඒකකය රුපියලෙන් 750 අඩු කරලා 750කට. එහෙමනම් මෙන්න මේකයි තර්කේ සැපියුම් වක්‍රය විතැන් වෙනවා. මෙන්න මේ ලක්ෂ්‍ය දක්වා. අන්න බලන්න. අපි හරියටම සීරු මාරු කරලා ඒක අඳිමු. ඒ ලක්ෂ්‍යයටම යන්න. මේ වක්‍රේ සමාන්තර වැන්දොත් තමයි වඩා ලස්සන. ඔහොම තියමුකෝ දැන්. ඉන්න හරි. ඔයා අපි ගානට සීරු මාරු කරා. දැන් බලමු. දැන් අලුත් සැපියුම් වක්‍රය S2 කියලා ලියමු. පළවෙනි කෙනා S1 සහනාධාරයට පෙර S1 සහනාධාරයෙන් පස්සේ S2. දැන් බදු පාඩම උගන්නලා බදු කියන වචනේ කියවිලා බදු කියන වචනේ අහගෙන ඉඳලා ඒක ඇහිලා නිකන් තාම ඔළුවේ නිකන් බදු වගේ ඇහි. මතක තියාගන්න. දැන් ටර්න් වෙනකොටක් ගාලා මේ සහනාධාරය මට වුණත් හදිස්සියේ බද්දක් කියලා කියවෙන්න බැරි කමක් නැහැ. එහෙම කිව්වොත් ඒ කියන්නේ මේක ඍණ බද්දක් කියන එකයි. මං එහෙම කියන්නේ නැතු වෙන්න වග බලා ගන්නවා. ඔයා හැමතිස්සෙම මතක තියාගන්න. දැන් බදු ගැන ඉගෙනගෙන ගොඩාක් පරිච්ඡේද කිහිපයක් එකපාර ළමයාගේ මනස එතෙන්ට ආපහු යනවා. ගුරුවරයෙක් හැටියට අවුරුදු 30කටත් වැඩි උගන්නලා මට තියෙන අත්දැකීම මං කියන්නේ දරුවෝ හදිස්සියේ මේක සහනාධාරයේ පාඩම ලියනවා බදු කියන වචනේත් එක්ක. එහෙම මුලදී වරදින්න පුළුවනි. ඒවා ළමයින්ට වෙන දේවල්. කාටද වරදින්නේ නැත්තේ මුලදී? නමුත් පුළුවන් තරම් ඔයගොල්ලෝ එහෙම අතපසු වීම සිද්ධ නොවෙන්න දැඩි අවධානයෙන් ඉන්න. එකම දෙයයි කරන්න තියෙන්නේ. හොඳින් අහගෙන ඉන්න. ඊටු සියලු දේ අපේ පැත්තෙන් එනවනේ. පැහැදිලි කිරීම ඔබ ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නොවිච්ච තරම් සහ ඔබට එවැනි අත්දැකීමක් නැති තරම් ආර්ථික විද්‍යාව විෂය පැහැදිලිව ඔබ ඉගෙන ගන්නවා කියන එක අපිට ඔබ විවිධ ආකාරයෙන් දැනුවත් කරනවා. බොහොම සන්තෝෂයි ගැන බොහොම ස්තුතියි. ඔබගේ කමෙන්ට්ස් අපිට ඉතාම ලොකු පන්නරයක්. ඉතින් අපි තවත් පැහැදිලි කරනවා. අහගන්න. හොඳයි. සැපියුම් වක්‍රයට මොකද වුනේ? පහළට විතැන් වුණා සහනාධාරී ප්‍රමාණයෙන්. ඉතින් මේ පහළට විතැන් වෙච්ච වක්‍රය කිව්වට කිසි වැරද්දක් දෝෂයක් නැහැ. කොයි පැත්තටද ගියේ? දකුණට. එහෙමනම් මේ මිලේදී විතරක් නෙමේ ඕනෙම මිලකදී තවත් මිලක් අරගෙන අපි බැලුවොත්
සැපියුම් වක්‍රය ඊට වඩා පහළ මිලක් අරන් බැලුවත් සැපියුම් වක්‍රය ප්‍රමාණය අක්ෂයෙන් බැලුවොත් තිරස් අක්ෂයෙන් දකුණට හැබැයි මිල අක්ෂය දිගේ බැලුවොත් සිරස් අක්ෂයෙන් ඇත්තටම පහළට. ඒ නිසා කිසිම වරදක් නැහැ. ඉතාම නිවැරදි හැඳින්වීම තමයි හොඳ ආරම්භයක් ගන්න. ඒ ආරම්භයට සාධාරණ කාලයක් වෙන් කරනවා මම. ආධාරයක් සහනයක් සහනාධාරයක් සැපීම නිසා රජය විසින් කාටද නිෂ්පාදකයා වෙතට නිෂ්පාදකයාගේ විචල්්‍ය පිරිවේ අඩුවෙනවා. එක රින බද්දක් හා සමානයි. සෑම ඒකකයකම සැපයුම් මිල සහනාධාරය ප්‍රමාණයෙන් පහළට යනවා. සහනාධාරය ප්‍රමාණයෙන් සෑම ඒකකයකම විකුණුම් මිල පහළ වැටෙද්දී සැපයුම් වක්‍රය පහළට විතැන් වෙනකොට මේ වමේ සිට දකුණට ඉහළට ගමන් ගන්න වක්‍රය පහළට විතැන් වෙනවා කියන්නේ ඔබට දර්ශනය වෙනවා. ඒ දකුණට තල් වෙනවා. ඒ නිසා ඊටාම නිවැරදි ක්‍රමය වඩාත්ම නිවැරදි ක්‍රමය කොහොමද හඳුන්වන්නේ? සහනාධාරයෙන් පසු සැපයුම් වක්‍රය සහනාධාරී ප්‍රමාණයෙන් පහතට සහ දකුණට විතැන් වේ. මේ සෑම ඒකකයක් සඳහාම පිරිනමන නිශ්චිත විශේෂිත ඒකක සහනාධාරය. බද්ධකදීත් ඔබ දැක්කා. සෑම ඒකකයක් සඳහාම නිශ්චිතව පනවපු විශේෂිත ඒකක බද්දක් නිසා බද්ධ ප්‍රමාණයෙන් වක්‍රය ඉහළට වමට ඒක අනිත් පැත්ත සහනාධාරයකදී සහනාධාරය ප්‍රමාණයෙන් සැපියුම් වක්‍රය පහතට සහ දකුණට. දැන් හොඳට මුලුවට කාවැදුනනේ අවශ්‍ය සටහන. අපි ඊළඟ රූපරාමුවට යන්න කලින් එක වතාවක් නැවතත් මේ ගැන සිහිපත් කරගෙන යන එක හොඳයි. මොකක්ද සිහිපත් කරන්නේ? සෑම ඒකකයක් වෙනුවෙන්ම සැපියුම් වක්‍රය පහතට සහ දකුණට. කියවල බලමු නේද? නිෂ්පාදන සහනාධාරයක් යනු දැන් අපි මේ කතා කරන්නේ ඒකක සහනාධාරය. සෑම ඒකකයක් සඳහාම විචල්්‍ය පිරිවැය අඩු කර ගැනීම සඳහා සෑම ඒකකයක් සඳහාම පිරිවැය අඩු කර ගැනීම වෙනුවෙන් රජය විසින් කවුරුන් වෙතද නිෂ්පාදිත ඒකකයක් සඳහාම කිසියම් මුදලක් පිරිනමන තත්ත්වයයි. මෙන්න වචනේ ආවා. නෙගටිව් ටැක්ස් මොකක්ද? මෙය ඍණ බද්දක් වශයෙන් හැඳින්වීමද තර්කානුකූලයි. ඒ වචනේ පොඩ්ඩක් අපි වෙන් කරගමු. ඍණ බද්ද නෙගටිව් ටැක්ස් වචනේ හුරු වෙන්න ඕන. විභාගය අහනවා එහෙම. සහනාධාරය නොකිය ඍණ බද්දක් කියනවා. හැබැයි කොතනකවත් අර බද්දට ඍණ සහනාධාරය කියලා කියවිලා නැහැ. කියවෙන්න බැරිත් නැහැ. අපි මේ වචන පුරුදු වෙමු. ඔබ අපිට මහ ලොකු දේවල් නෙමෙයි. දැන් අසයන් යන්න ඉස්සරහට පාඩම. ආර්ථික විද්‍යාව කොයි තරම්නම් රසවත් විෂයක්ද? මම මුලදීම කිව්වනේ විෂය නිර්දේශ හඳුන්වනකොටම ඒ මුල පාඩම් අතපසු වෙච්ච අය ඒව අරගෙන බලන්න. ඕන තරම් වාර ගණනක් බලන්න පුළුවන්. සෑම ඒකකයක් සඳහාම නිෂ්පාදන සහනාධාරයක් ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සෑම ඒකකයකම නිෂ්පාදිතයේ විකුණුම් මිල බලමු මොකද්ද මේ කියන්නේ? විකුණුම් මිල සහනාධාරය ප්‍රමාණයෙන් අඩු කිරීමට නිෂ්පාදකයන් පියවර ගන්නේයි තර්ක කරේ. ඒ තර්ක එච්චර අමාරු නෑ. ඔයාලට මං කිව්වා 700ක් පිරිවැය වෙච්ච ඒකකයකට 750ක සහනාධාරයක් දුන්නොත් සහනාධාරයෙන් පස්සේ සැපයුම් කරුවෝ පෙළඹෙනවා. 700කට විකුණු භාණ්ඩ 750කට විකුණන්නේ ඇයි? පාරිභෝගිකයන් 750ක් ගත්තා, ආණ්ඩුවෙන් 750ක් ගත්තා. 750යි 700යි එයාගේ පිරිවැය ආවරණය වුණා. අන්න තර්කය. ප්‍රායෝගික ලෝකේ ආණ්ඩුව සහනාධාර දුන්නු පමණින් මිල අඩු කරනවද නැද්ද කියන අත්දැකීම අපිට අඩු වැඩි වශයෙන් වෙනස් ඇති ඇත්ත ලෝකේ ලැබිලා තියෙන. ඒ කියන්නේ කොටින්ම බද්දක් පනවපු ගමන් බඩු මිල වැඩි වුණා උනත්
සහනාධාරයක් දීපු ගමන් බඩු මිල අඩු වුණාද නැද්ද කියන අත්දැකීම ඔයාට වගේම මටත් අපි කාටත් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. නමුත් විභාගෙදී ආර්ථික විද්‍යාව පොතේ මේ සිද්ධාන්ත තුල තර්කය මොකද්ද? සබ්සිඩි equals negative tax. එහෙමනම් සහනාධාරයේ සමානයි ඍණ බද්දකට. බද්ද නිසා මිල ඉහළ දැම්මා නම් සහනාධාර නිසා මිල පහළ වැටෙනවා යන තර්කයට එන්න වෙනවාමයි. ඔන්න රාමු කරලා පෙන්නවා. රාමු ඇතුලේ තියෙන පින්තූරේ කියවලා බලන්න. පින්තූරේ නෙවෙයි අපේ මේ වචන ටික. සෑම ඒකකයක් සඳහාම නිෂ්පාදන සහනාධාරයක් ලබා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සෑම ඒකකයකම නිෂ්පාදිතේ විකුණු මිල සහනාධාරී ප්‍රමාණයෙන් සත 50ක් නම් සත 50කින් අඩු කිරීමට නිෂ්පාදකයන් පියවර ගන්නේ ඇයි තර්ක කිරී. එවිට සැපියුම් වක්‍රය නිෂ්පාදන සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට සහනාධාරී ප්‍රමාණයෙන් පහළට සහ දකුණට විතැන්වී පහළට සහ දකුණට මෙන්න වචනේ විතැන්වී ඉදිරියට. දැන් ඉතින් සැපියුම් වක්‍ර එක විතරක් එහෙම හිතුවා වුණා. ඉල්ලුම් වක්‍රෙත් ආවයින් පස්සේ මොකද වෙනවා කියලා කියන්නේ. ඒ කියපු සිද්ධි ඔක්කොම එහෙම වෙනවා. ඉල්ලුම් වක්‍රය ආවයින් පස්සේ සමතුලිතය වෙනස් වෙලා සමතුලිත මිල පෙරට වඩා අඩු වෙලා වැඩ ගොඩක් වෙනවා. එකින් එක දැන් අපි ඇදගමු අපේ මාතෘකාවට. ඔය සහනාධාරය නිසා සැපියුම් වක්‍රය දකුණට විතැන් වුණාම සමතුලිතය වෙනස් වෙනවා. කෙටියෙන් බලන්නකෝ. දැන් මම ඒව ඔයාලට පැහැදිලිව කියලා දෙන්න උත්සාහ කරන්නේ. සමතුලිතය වෙනස් වෙනවා. වචන ටික බලමු ඉස්සෙල්ලා. සමතුලිත මිලට පෙරට වඩා අඩු වෙනවා. හොගාලා යන්කෝ වේගෙන් ඔහොම. එකින් එක ගන්න හදන්න ඊට පස්සේ මම සමතුලිත මිල වෙනස් වෙන තරම තීරණය වන්නේ ඉල්ලුම් හා සැපියුම් නම්‍යතා අනුවයි. මන්ට හරි වේගෙන් යන්න හිතාමතාව. මොකද ඒවට දැන් වෙනම වෙලා වෙන් කරලා තියෙන්නේ. පරිච්ඡේද ගණනාවක් අපිට මේ පාඩම ඉගෙන ගන්න වෙනවා බද්දේදී වගේම. මේ අනුව ගැනුම්කරු විසින් ගෙවන මිල අඩු වන අතර නිෂ්පාදකයන් ලැබෙන මිල වැඩි වේ. ගැනුම්කරු සහ විකුණුම්කරු අතර සහනාධාරී වාසිය බෙදී යයි. ඉල්ලුම් සහ සැපියුම් නම්‍යතා ස්වභාවයන් අනුව. ඔබට දැනුණා නේද ඒ වචන ටික මම නිකන් ඇහෙන්න සැලසුවා විතරයි. කියලා දුන්නේ නැහැ. තේරුම් කරේ නැහැ කියලා. ඔව් කියලා දෙනවා. තේරුම් කරනවා. මෙහෙම පෙන්ලා බෑ. ඒක අපි රූප සටහන් එක්ක තර්කානුකූලව දැන් බෑගනම් වැඩේට යන් ඉස්සරහට. දැන් මං පියවර කීපයක් ඉස්සරහට කඩිමුඩි යනවා. ටිකක් ක්වික් මාච් එක යනවා. left right ටක් 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 ගාලා ඉක්මනට යනවා. ගිහලා ආපහු ඇවිල්ලා ටිකක් කල් බලලා යනවා ස්ලෝ මාච් එකේ. ඊට පස්සේ අපිට පුළුවන් නියමට මාච් පාස්ට් එක යන්න. මම මොකද්ද මේ මාච් පාස්ට් එක කියන්නේ? සිලබස් එකේ ගමනේ අවශ්‍ය තැනදී නවත්තන්න. කල් බලන්න. ක්වික් මාච් යන්නම්. ඩබල් එකෙත් ගෙනියන්නම්. හමුදා පුණුවක් දෝනේද? මම ඉවත් කරලා තියෙනවා. මේ වචන මගේ ඇඟේ තියෙනවා මොනව කරන්නද? කරගෙන යන්න. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. බලමු. දැන් බලන්න මොකද්ද? දැන් දන්න දෙයක් තියෙන්නේ. බලමු. සහනාධාරී ප්‍රමාණයෙන් පහත වැටි සෑම ඒකකයකම මිල. ඔව් දන්නවා. දැන් දන්න දේවල් ටිකක් තියෙන බලමු. සැපියුම් වක්‍රයේ සහනාධාරී ප්‍රමාණයෙන් පහළට විතැන්වේ. සෑම මිලකදීම පෙරට වඩා වැඩි ඒකක ප්‍රමාණයක් සැපියුම් කෙරේ. ඔව් අපි දැක්කා. සැපියුම් වක්‍රයේ සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට විතැන්වේ. දැන් හොඳටම අදහස ඔයාගේ ඔළුවේ ටෙම්පරාදු වෙලායි තියෙන්නේ මේ කෑල්ල.
මම දැන් කිව්වනේ ක්වික් මාච් ටක් 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 ගාලා යනවා ටිකක් ස්ලයිඩ්ස් කීපයක්. ඊට පස්සේ ආපස්සට යනවා. ෆෝවර්ඩ් රෝල්, බෑක්වර්ඩ් රෝල්, පීරි ටේබල් එකත් මේක කරනවා බලමු. ඔන්න ආවා. මං අර අමුවටම ඇඳ ඉස්සල්ලා මතකද රූප සටහනක් ස්ලයිඩ් එක උඩට ඇරලා. ඔන්න හොඳ ෆිනිෂ් එකක් තියෙනවා. අවශ්‍ය ලකුණු කිරීම සමහරක් දේවල් මම මෙතන සජීවීව පෙන්නනවා. සමහරක් ඒවා සම්පූර්ණ ලකුණු කරලා තිනවා. දැන් මේ ඉමේජ් එක හොඳට ඔලුවට ගන්න. හොඳට හැට ගන්න. මේ පින්තූරේ මේ ඉමේජ් එක. මම මේ වචන කියනවා ඉතින් නොකිය බෑ. ඒතර තමයි ඔක ඔලුවට එන්නේ. ඔයාලා කතා කරන වචනත් එක්ක බලද්දි. මම මදි තව ඉංග්‍රීසි වචන පාවිච්චි කරනව නේද? බලමු. එහෙමනේ කියන්නේ. සිරස් අක්ෂය මිල ප්‍රමාණ අක්ෂය ඒකක ප්‍රමාණය බොහොම හුරුබුරි ප්‍රස්තාරයක් මූල ලක්ෂ්‍ය. දැන් මේ වගේ රූප සටහනක් ඇඳ ගන්න පටන් ගන්න. අර කලින් එකක් ඇඳ නේද? ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඒකම මේක හොඳට මේක දිහා බලලා හොඳ ෆිනිෂ් එකක් ගන්න. S1 number 1 before subsidy සහනාධාරයට පෙර සැපයුම. සහනාධාරයක් පිරිනැමුවෙන් පස්සේ සහනාධාරී ප්‍රමාණය සැපයුම් වක්‍රය පහළට 700කට විකුණද්දී ආණ්ඩුව 750ක සහනාධාරයක් දුන්නොත් විචල්්‍ය පිරිවැය 750කින් අඩු වෙන නිසා ආණ්ඩුවෙන් 750ක් හම් වෙච්චි සතුට ප්‍රීතිය ඒ උත්තේජනය ඒ පෙළඹවීම දිරිගැන්වීම තුළ පාරිභෝගිකයන් 750ක් අරන් සෑහීමකට පත් වෙනවලු. කවුද? නිෂ්පාදකයා. අන්න සැපයුම් වක්‍රේ පහළට සහ මම පෙන්නන්නම් තව ටිකක් සැරට දකුණට විතැන් වෙච්ච විදිහ මේ ඉඩ තියාගෙන තියෙන ඒවා විදිහට පෙන්වන්නමයි. ඔන්න පහළට සහ දකුණට. බලන්න. රූප සටහන ඇඳගත්තානේ. දැන් ඔයගොල්ලෝ මේක යාන්ත්‍රික ඇඳීම් වගේ අඩි කෝදු තියලා ලෙවල් කරලා මට්ටම් ලෑලි තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. කටුවට පස්සේ අපි ඕවා ලස්සනට ගෙදරදී හදාගන්න හොඳ මසට සටහන. දැන් කටුවට හරි. දැන් තාම ක්වික් මාච් එක යන්නේ ඉක්මනට. දැන් ඔන්න ආව ඉලක්කම් ටික. හිමින් සැරේ බලන්න. හිමින් සැරේ බලන්න. දැන් තියෙනවා සංසුන්ව අරට වඩා පියවරින් පියවර ඉස්සරහට යන්න. දැන් පුළුවන් තරම් ඔබේ වෙලාව ගන්න. ඒ කියන්නේ වරු ගානක් නෙමෙයි. මේ පියවරේ මම එක පාරටම මගේ වේගයේ සැර ඔන්න බාල කරා. පුංචි ටේබල් එකක් වගුවක්. ඒතරින්ද මේ රාමු ගහ ගන්න අඩි කෝදු තිතය වෙලාව ගන්න එපා. තීරු දෙකයි බලමු. නිෂ්පාදන සහනාධාර සහ සැපයුම් ලේඛන ඇසුරු කරන්නයි උත්සාහ කරන්නේ. පුංචි සැපයුම් ලේඛනයක් ලියාගන්න මෙන්න මෙහෙම. මම ඒ සංකල්ප ඇතුලේ කලින් ඉගෙනගත්තු සමහර සංකල්ප නැවත මෙතන ඇතුළට කාවද්දලා තියෙන්නේ. අර එක ගලෙන් කුරුල්ලු රෑනක් අල්ලගන්න හදන්නේ මම. මං කුරුල්ලු දඩයන් කරන්නේ ඔයාලා කරන්නත් එපා. මේ වචන කියන්නේ මේකට අවශ්‍ය උපමා තියෙන්නේ බෑ. හොඳයි. පටන් ගමු. මිල තීරුවේ සටහන් කරන්න මිල 0 1 2 3 4 ඔය ඇති. ඉඩ තියෙන හැටියට යමු. වැඩිත් එක්ක. සැපයුම් සමීකරණයක් දීලා තියෙනවා. අපි නොදන්න සමීකරණ QS සමානයි 10යි P. හැබැයි දැන් දන්නවා මේ වගේ සමීකරණයක් දුන්නා නම් මෙතන තියෙන්නේ මූල ලක්ෂ්‍ය හරහා ගමන් ගන්න සැපයුම් වක්‍රයක්. ඒකයි මම අර කිව්වේ එක ගලෙන් කුරුළු රෑනක් අල්ලනවා. මෙතන ලේඛනයේ අමුමේම නිකන් ඔය ඉලක්කම් නොදී මම සමීකරණයක් ඔයාලට මතක් කරනවා. මොකද්ද මේ සමීකරණය කියවෙන්නේ? මිල වගේ 10 ගුණයක් සමානයි සැපයුම් ප්‍රමාණය. මිලෙන් දස ගුණයක් සැපයුම් ප්‍රමාණය නම් මිල බිඳුව නම් බිඳුවරක් 10. අන්න බිඳුවයි. මනෝමෙන් චක්‍ර හදාලා ඉන්න එපා. ලියලා ඉන්න එපා. චක්‍ර ලියන්න එපා. ඉලක්කම දාන්න. 1. එක් වරක් 10 10යි. දෙවරක් 10 20යි. අන්න ඒ අස්සෙම සැපයුම් සමීකරණයක් මතක් කරා. 3 වරක් 10 30යි. 4 වරක් 10 40යි. ඔන්න සැපයුම් ලේඛනය. දැන් තමයි යුද්ධ තියෙන්නේ. මොකක්ද මීට මොහොතකට කලින් අර ස්ලයිඩ්ස් ටිකත් එක්ක රූපරාමු ටිකත් එක්කම මෙද්දි ඔයා පුහුණු කරපු තැන. මං කියවනේ මං පුහුණු කරුවෙක් කියලා.
ගුරුවරයා හොඳ පුහුණුකරුවෙක් වෙන්න ඕන. දේශකයෙක් වෙලා වැඩක් නැහැ. දේශන කොයිතරම් තියෙනවද? පුහුණුවනේ ලැබෙන්නේ නැත්තේ ඔන්න ගන්න ට්‍රේන් එක. ටිකක් සැර පුහුණුවක්. මොකද්ද කිව්වේ? සෑම ඒකකයකම මිල සහනාධාරය ප්‍රමාණයෙන් පහත වැටෙනවා. ඒකනේ සැපිය වක්‍රය downward පහළට shifts downward to right. පහළට සහ දකුණට. දැන් මොකද්ද කරන්නේ දන්නවද? මේක මනෝමයෙන් කරන වැඩක්. තියෙන සංඛ්‍යාවේ ස්වභාවයක් එච්චර හිතන්න යන්න එපා. මේ සෑම මිලක්ම සහනාධාරී ප්‍රමාණයෙන් අඩු වෙනවා. හිතන්න දැන් අපි මෙතන මම තව පොඩි දේවල් සටහන් කරනවා. සෑම ඒකකයක්ම අපි හිතමු සෑම ඒකකයක් සඳහාම රුපියලක සහනාධාරයක් ලැබෙනවා කියලා. එක රුපියලක හිතමු. හරි. සහනාධාරය රුපියල් 1යි කියලා හිතමු. සහනාධාරය රුපියල් 1යි. එක ඉලක්කමෙන් ලියමු. ඔම එක කියලා ඔහම ලිව්වම ඇති ඈ. හරි. මේ ටේබල් එක හදාගත්තනේ. තර්කයට අපිට ඕන ඉලක්කමක් ගන්න පුළුවන්. ඊට පස්සේ විභාගේ ප්‍රශ්නත් හදමු. ඔය වගේව තමයි එන්නේ. දැන් මේ හැම මිලක්ම පෙරට වඩා අඩු වෙනවා සහනාධාරී ප්‍රමාණයෙන්. මතකද බද්දෙදි කරේ මොකද? price plus tax. මිලට එකතු කරා බද්ද. එහෙමනම් මේ negative tax එකේදී price minus subsidy අන්න වචනේ පුරුදු වෙන විදිය. එහෙම පොඩි ෆැෂන් එක පුරුදු වෙන්න. tax බද්දෙදි price plus tax. එන subsidy සහනාධාරදී price minus subsidy. මිලෙන් අඩු කළා. සහනය සහනාධාරය වෙන්න ගලපන විදිය. මේ හැම මිලකින්ම රුපියල බැගින් අඩු කරන්න. අඩු කරලා ඉවර වෙලා රුපියල බැගින් අඩු කරපුවාම එන මිල මෙන්න මේ තීරුවෙන් ලියන්න. දැන් ඔබට මම මේ විදිහට වැඩ කරද්දී මේ සටහන ආවරණය වෙනවා. නමුත් ඔබට ඒක මාව මෙතනින් පොඩ්ඩක් ඈතට විසි කරලා නිරාවරණය කරලා පෙන්වන්න තාක්ෂණය තියෙනවා. ඉස්සෙල්ලා මට වැඩ කරන්න දෙන්නකෝ. හොඳින්. මොකද කරන්නේ? මේ පැත්ත බලන්න. price minus subsidy. මිලෙන් අඩු කරා සහනාධාරය. ඔන්න. මිලෙන් අඩු කරා සහනාධාරය රුපියලයි. දැන් ලැබෙනවා අලුත් මිල සහනාධාරයට පස්සේ මිල. මේ සහනාධාරයට පෙර මිල. first price second price. බලන්න එන ලස්සන කොච්චර කෙටි ක්‍රම තියෙනවද? price minus subsidy. බින්දුවේ එකක් අඩු කරපුවා මෙන්න උත්තරේ ලියන්න. ඍණ එකයි කමක් නැහැ ලියන්න. ගැටලුවක් කරගන්න එපා ඒක. දැන් මේ ප්‍රමාණය තීරුවට අතවත් තියන්නේ නැහැ. ප්‍රමාණය තීරුව එහෙම copy paste මේකම මෙතන තියෙනවා. මිලයි වෙනස් වෙන්නේ. ඒ සහනාධාරය ලැබෙන්නේ සල්ලි වලින්නේ සත රුපියල් සත වලින්නේ. රුපියල් වලින් සහනාධාරය දුන්නා නම් රුපියල් වලින් තමයි සහනාධාරය ගලපන්නේ. රුපියල් ලකුණු කරන්නේ ප්‍රමාණය තීරුවේ නෙමෙයි මිල තීරුවේනේ. මුදල් මිල මුදල් මේ ප්‍රමාණ ඒකක මේවා ටොන් මෙට්‍රික් ටොන් හොන්ටර ඕන එකක් වෙන්න පුළුවන්. ගලපන්නේ මිල තීරුවටයි. මෙන්න බලන්න. ඉතින් එව්වා මනසේ කා වැදිලා තියෙන අවශ්‍ය එක එක උපක්‍රම මම පාවිච්චි කරනවා දැන්. මේක ගලපන්නේ මිල තීරුවට පුතේ. මිල තීරුවට. අලුතෙන් එන්නේ මිල තීරුව එහෙනම්. ඔය එක එක සෙල්ලම් දාන්න ඉතින් ඔක මතක තියෙන්නේ. රයිට්. එහෙමනම් බලමු. බින්දුවෙන් එකක් අඩු කරා ඍණ එකයි ඍණ මිලක් තියෙනවද නැද්ද? දැන් ඒවා කෙස් පැරන තර්ක ගිහින් යන්න එපා. ඒවා තර්ක කරලා තමයි මේ කෙස් පැරිලා තියෙන්නේ. රයිට් බලමු. ආර්ථික විද්‍යාව. එක ඍණ එක. ඉතින් මොනවද බින්දුවයිනේ. ඉලක්කම හරි. එක ඍණ එක බින්දුවයි. බලමු චුට්ටක් උසන්න. මට මේ වර්ණය මෙදා ගන්න උනා. දෙකෙන් එකක් අඩු කරා. ඉතින් මෙහෙම කියන්නේ તો මෙහෙම කිව්වේ. සහනාධාරය කලින් මිල රුපියල් 2යිනේ. සහනාධාරය රුපියලයිනේ. ඉතින් සහනාධාරය අඩු කරපුවාම රුපියල් 2ට විතරම බාන්නේ දැන් විකුණන්න පුළුවන් රුපියලකට. මේන වගුවේ ඉලක්කම් 아무තුයි හරි විකෘති. ඒව ඔයාට නැහැ එන්න ඕන ඉලක්කම තමයි එන්නේ. දැන් බලමු. price minus subsidy නම් ඉතින් ඒකනේ කරන්නේ. ඒක තමයි සයන්ස් එක. ඒක තමයි විද්‍යාව. ඒක ආර්ථික විද්‍යාව. විද්‍යාත්මක උත්තරේ මේ එන්නේ. 3න් එකක් අඩු කරා. 2යි. 4යි රුපියල. මිල රුපියලක් අඩු කරා. රුපියල් 4ට විකුණු බඩු දැන් විකුණනවා 1 රුපියල් කී ගානේද?
3 ගානේ. ඔච්චරයි. ඔතනින් එහාට මහා ලොකු ගැඹුරු දේවල් හිතන්න යන්න එපා. ඔච්චරයි වෙන්නේ. එක සිද්ධිය එක පියවරයි එක පේලියයි තීරුම් ගන්න ඕනේ. price minus subsidy. හැම පේලියට මේක ආදේශ කරා. දැන් බලන්න හොඳින්. මම ඔබට ඒක තව ටිකක් පැහැදිලි වෙන්න ඕන අවස්ථාවක් ගත්තා. රූප රාමුව සීරු මාරු කරා. අවශ්‍ය සීරු දේ පේනවනේ. සහන ආදාය රුපියල් 1යි. දැන් වගු හදා ගන්න. එච්චර ජීවිතේ මේක පාරයි. එකම ඉවරයි first and last. ආය වගු ගැන ඉගෙන ගන්න වෙන්නේ නැහැ. මෙතනින් බලන ලොකු ඉලක්කම් නිකන් ඔත්තේ ඉලක්කම් එක ලොකු ටොන් හොන්ඩර මෙට්‍රික් ටොන් ඒවා පස්සේ විභාගෙට එන්න ඉස්සෙල්ලා අපි ඔය යදන්න පුරුදු වෙමු. බේසික් නොලෙජ් එක මූලික දැනුම දාගෙන පුළුවන් තරම් සැහැල්ලුවෙන් සරලව ඒකයි ක්‍රමී. දැන් මේ තියෙන්නේ බද්දට කලින් සැපයුම් ලේඛනය වම් පැත්තේ තියෙන්නේ බදු පෙර මේ තියෙන්නේ බද්දට පසු. ඕනනම් එකක් ලියා ගමු. මෙන්න බද්දට පෙර සැපයුම් ලේඛනය. මෙන්න බද්දට පසු සහනාධාරයට පෙර සැපයුම් ලේඛනය සහනාධාරයේ පසු සැපයුම් ලේඛනය. මට කියවිච්චි වචනේ වෙනස දැනුණා නේද? මේක ඍණ බද්ද. ඍණ බද්ද කියන්නේ මොකද්ද? සහනාධාරය. සහනාධාරයට පෙර සැපයුම් ලේඛනය සහනාධාරයට පසු සැපයුම් ලේඛනය. නිෂ්පාදන සහනාධාර සහ සැපයුම් ලේඛන මාතෘකාවේ තියෙන ලස්සනට ගින්දර වගේ. දැන් ඔයාට මම හරියටම නැවතත් මේ වගුව හොඳින් ප්‍රදර්ශනය කරන්නම්. ඉතින් මෙතන හරියට පැහැදිලිව එහෙට මෙහෙට ගිහිල්ලා දඟලලා බෝඩ් එක ඒ සීරු මාරු කරලා කියලා දෙන්න ඕන. එතකොට මාව ඔයාට පොඩ්ඩක් බාධාවක් වෙනවා රූප සටහනට. ඒක ටක් ප්‍රතිකාරයක් තියෙනවා. ඉස්සෙල්ලා හොඳට අහගන්න. ඒක ඔබට හොඳට දර්ශනය වෙන්න ඉඩ සලස්වනවා. ඔන්න බලන්න. දැන් ඔයාලට පේනවා ටේබල් එක විතරක්. තප්පර දෙකයික පෙන්නන්නේ. බලමු. සහනාධාරයට පෙර සහනාධාරයෙන් පසුව. මේක ප්‍රස්ථාරයක ඇඳලා බලමු. සංඛ්‍යා මතක තියාගන්න. මේ ඍණ එක බිඳුව ගැන කලබල වෙන්න එපා. මෙන්න මේ සිද්ධිය දැන් සැහැල්ලුවෙන් පියවරින් පියවර විස්තරාත්මකව පෙන්වනවා. මාතෘකාව ඒකමයි. ඒක ඉදිරියට යනවා පියවරින් පියවර. එක එක මෝස්තර වලින්, එක එක උපක්‍රම, උපාය මාර්ග, එක එක ටෙක්නික්ස්. සහනාධාරයට පෙර සැපයුම් සමීකරණයේ QS සමානයි 10යි P. සහනාධාරයට පසු සැපයුම් සමීකරණයේ සහනාධාරයේ සැපයුම් සමීකරණයේ මිලට ගැලපුවා සැපයුම් සමීකරණය ලබාගත හැකි. ඉන්න පොඩ්ඩක් අපි ගෙනියමු මෙහෙම. දැන් මෙතන මේ පෙන්වන්නේ සමීකරණය. ආපහු වේගය වැඩි වුණා නේද? ඔන්න ආපහු ලස්සනට ආවා. අර වගුවේ මිලෙන් අඩු කළා. ඒක හරි. වගුවේ මිලෙන් අඩු කරා. ලේඛනයේදී කරන්නේ ඒක නෙමෙයි. සමීකරණේ හදද්දී ඒක නෙමෙයි කරන්නේ. සැපයුම් වගුව, සැපයුම් ලේඛනී මිලෙන් සහනාධාරය අඩු කරා ලේඛනයේ. හැබැයි සමීකරණයේ උක්ත වෙලා තියෙන සැපයුම් ප්‍රමාණය නිසා අර බද්දදි වගේ වට මතකෙදි බද්දදි කරේ price minus tax සමීකරණයේදී. වගුවට price plus tax. ඒක මම දැන් පැහැදිලි කරන්න. ඔක ගොඩාක් අය වරද්ද ගන්නවා, පටලව ගන්නවා. මොකද මේ වචන එක වගේනේ ඉතින් මුලදී හිම්බෙනවා. දැන් හොඳට බලන්න මේ ලේඛනය කියලා දුන්නේ මේ සමීකරණය. සමීකරණේ මිලට සහනාධාරය එකතු කරනවා. දැන් මේ රාමුව චුට්ටක් අපි පැහැදිලිව සීරු මාරු කරලා මෙන්න මේ පෙන්නන දේ අර ක්වික් මාච් එකේ ආවේ මෙතෙන්ට එනකන් වෙනම රාමුවක පෙන්නලා ඔයාව මෙතෙන්ට ගන්නම්. හරි. නැවත උන් අපි ආවා සැපියුම් ලේඛනයේ. එහෙම ඉස්සරහට ආපස්සට forward roll backward roll එක යන් ට්‍රේනින්. හොඳයි. දැන් හොඳට හැට ගන්න. සටහනේ තියෙනවා. කටු සටහන් කොලයක මේ කොටස නැත්තම් ඔයාලට තරමක් අසීරු වෙනවා පාඩම ඉස්සරහට ගෙනියන්න මාත් එක්ක. ඒ නිසා නැවතත් ඉතාම ඕනකමින් කරුණාවෙන් බොහොම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ ලේඛන දෙක ශනිකව අඩුපාඩු තියෙනවා නම් සටහන් කරගන්න. සැපියුම් තීරුව වෙනස් වුණේ නැහැ. මිලයි වෙනස් වුණේ. අර සමීකරණයේදී වෙන්නේ
ප්‍රමාණය තීරුව වෙනස් කරන එක. ඉතින් ඒකට ඉවසීමේ අංග පියවරෙන් පියවර. මෙන්න මම නැවත කියනවා. මිල බිඳුව 1 2 3 4. සහනාධාරයෙන් පස්සේ මිල ගණන් වෙනස් වෙලා ඍණ මිලකුත් ආවා. මම එන්නම් පස්සේ බලාගන්න එක හරියට බිඳුවකුත් ආවා. 1 2 3. බලමු දැන් වෙන විදිහ. ඔන්න දැන් අපි නිදහස් ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. ඉස්සෙල්ලා මං අඳින හැටි හොඳට නිරීක්ෂණය කරන්න. අර කලින් සකස් කරපු ප්‍රස්ථාර පෙන්නන එක ඔයාට එච්චර සාධාරණ වෙන්නේ නැහැ අපේ පැත්තෙන්. ඔක්කොම කලින් නිර්මාණය කරලා මෙතන ගෙනලා ප්‍රදර්ශනය කරන එක. දැන් මේ ප්‍රස්ථාර පෙන්නන එකවත් පින්තූර පෙන්නන එකවත් ප්‍රදර්ශනය කරන එකවත් නෙමෙයි. පාඩම උගන්වනවා. ඉගෙන ගන්න. හරි. ලැස්ති වෙන්න ඔන්න බලාගෙන ඉන්න හොඳට. මම දැන් පුංචි ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. පුංචි ප්‍රස්ථාරයක් මට තියෙන ඉඩ කඩ අනුව. ඔයා දැන් අඳින්න හදන්න එපා. ඒක ඇඳයි පස්සේ බලා ගන්න. මෙතනදී මම උපකරණ පාවිච්චි කරන්නේ නැහැ. අපිට පුළුවන් මේ ඉන්ටරැක්ට් බෝඩ් එකේ රූලක් අරගෙන හරියට මේ මෙෂර්මන්ට්ස් වලට අඳින්න ටිකක් ඒක එහා මෙහා ගලපද්දී ඔබේ කාලය හා සමග අනවශ්‍ය ආවස්තික පිරිවැයක් වෙනවා. හිතන්න පන්ති කාමරේ බ්ලැක් බෝඩ් එකේ හරි වයිට් බෝඩ් එකේ හරි අඳිනවා කියලා. ඊටත් වඩා තරමක් නීට් එකට අඳින්න පුළුවන්. ඒ මට්ටම බලාපොරොත්තු වුණාම ඇති මෙතනදී ඊට පස්සේ හොඳ ෆිනිෂ් එකක් එක්ක කලින් සකස් කරපු ප්‍රස්ථාර පේනවා. ඒව බලන්න. අවශ්‍ය තැන් වල ස්ක්‍රීන්ෂොට් ගන්න. ඉතින් මට ඒ වචන කියන්න වෙනවා. මේ විදිහට අපි මේ මාධ්‍ය ඔස්සේ උගන්වද්දී. එහෙම ඔයාගේ පැත්තෙන් පුළුවන් උපක්‍රම යොදා ගන්න, PDF ගෙන්න ගන්න, බලන්න. වෙන මොකුත් කිසිම සටහනක්, කිසිම පන්තියක්, කිසිම ආධාරයක්, කිසිම උපකාරයක්, කිසිම උපකාරක පන්තියක් ඔබට අවශ්‍ය නැහැ. ඔබේ කාලය යොමු කරන්න විශේෂ සමගාමීව හරි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න, ප්‍රගුණ කරගන්න. තව භාෂාවක් ඉගෙන ගන්න. දෙමළ භාෂාව ඉගෙන ගන්න. කොරියන් භාෂාව ඉගෙන ගන්න. හින්දිත් පුළුවන් නම් ඉගෙන ගන්න. ස්පෝර්ට්ස් කරන්න, කෙඩිටින් කරන්න, ස්කවුටින් කරන්න. හැමදාම කියනවනේ මම ඩිබේට් ටීම් එකට බැඳෙන්න, කතික සංගමයට බැඳෙන්න. තව මොනවා හරි පාසලේ තියෙන විශේෂ සමගාමී දේවල් දැන් ජීවිතේ ගන්න. අපි මේ ඔක්කොම දෝතර දෙනවනේ. හරි. දැන් නම් කරමු අක්ෂර ටික. තවමත් ඔබ බලාගෙන ඉන්නවා විතරයි. මේ ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය හොඳ ෆිනිෂ් එකක් දෙන්නවා තියෙන්න ඕනේ. ප්‍රමාණ අක්ෂය දැන් ඔබට මතකයි අර තිබිච්ච සංඛ්‍යා. මිල 1 2 3 4 නේ තිබුණේ. මට පුළුවන් විදිහට මගේ මිනුම් ගන්නම්කො මෙන්න මේ විදිහට. මිල ගණන්. හොඳයි. හරි බලමු. එනවා මෙතනින් ගන්න. ඇහි මිමෙන් ගන්න. 2 3 4 එච්චරනේ තිබුණේ. ඔය ඇති. සාමාන්‍ය කළු ලෑල්ලේ එහෙම නැත්නම් ඔයාගේ වයිට් බෝඩ් එකේ ඉස්කෝලේ පන්ති කාමරේ ගුරුතුමා ගුරුතුමී උගන්වන විදියට ප්‍රස්ථාරය අඳිනවා කියලා හිතා ගන්න. ඒ වගේම අඳින්නම්කෝ. ඒ වගේම ලස්සනට. ඊටත් වඩා මේ පැත්තේ ප්‍රමාණයත් මම ලකුණු කරගන්නවා මට පුළුවන් විදිහේ මිම්මක් හදාගන්න. 10 20 30 40 50 දක්වාම ගියා. කමක් නැහැ. ඊට වඩා අච්චර ඕනෙත් නැහැ. 10 20 30 40 50 අවශ්‍යත් නැහැ. ඒක ඉඩ තිනින්ද මල්ලි ඔක කමන්නේ. ඕව මකන්න අවශ්‍යත් නැහැ. ඔයාට එක දෙයක් මතක නම් මට ඇති. සැපයුම් සමීකරණේ කොහොමද තිබුණේ? ඒවා දුන්නේ මෙන්න මේ වගේ තැනට හින්ට්ස් ගන්න ඔයාට. QS සමානයි 10යි P. නම් මිල බිඳුවේදී බිඳුවරක් 10 බිඳුවයි. මිල එකේදී කරක් 10 10යි. ඔන්න සැපයුම් වක්‍රය දාලා ලක්ෂ ලකුණු කරනවා කණ්ඩාංක. දෙකේදී දෙවරක් 10 20යි. ඉතින් මං ආසන්න වශයෙන් මේ යන්නේ. හරි. මිල රුපියල් 3 වුණොත් තුන් වරක් 10 30යි. මේ මට්ටමට ඔයා බලාගෙන තියෙන හොඳටම ඇති. 4ේදී 40යි. මේකටත් වඩා මොනවද නේද? දැන් මම මේ ලක්ෂයා කරමින් බොහොම නිදහසේ අඳිනවා සැපයුම් වක්‍රය. දැන් මං සැපයුම් වක්‍රය අඳිද්දි තමයි පේන්නේ මං ගත්තු ලක්ෂවල
සියුම් වෙනස්කම් තියෙනවද නැද්ද කියන එක තියෙන්න එපැයි. මම රූලක් පාවිච්චි කරේ නෑනේ. දැන් ඒ නිසා මෙතන ප්‍රස්ථාරේ ෆිනිෂ් එක ගැන නෙමෙයි හිතන්න ඕනේ සිස්ටම් එක ගැන. හොඳ ෆිනිෂ් එකක් එක ප්‍රස්ථාරයක්. ඊට පස්සේ ඇඳලා පෙන්නන්නම් ඇඳලා තියෙනවනේ. දැන් ඔයා සජීවී පන්ති කාමරයේ පියවි තත්වෙන් පාඩම ඉගෙන ගන්නවා කියලා හිතාගෙන අන්න බ්ලැක් බෝඩ් එක වයිට් බෝඩ් එක කියලා හිතාගන්න මේ ස්මාර්ට් බෝඩ් එක. හරි බලන්න. දැන් ඔන්න සැපයුම් වක්‍රය. බලාගෙන යනකොට අර ගත්තු ලක්ෂය ඉතින් ඉච්චරමත් නරක නෑ නේද? මේ පැත්තට ගත්තු පරිමාල වල කෙස් ගස් තරම් සියුම් වෙනස්කම් තියෙනවනම් ඔය හොඳට මැති. නම ලියමු කවුද මේ සැපයුම? දැන් මගේ දුවලා පුතාලා ඔක්කොම මේ මම ඇඳ වගේ කටුවට සරලව ඉක්මනින් සැපයුම් වක්‍රයක් ඇඳගන්න විනාඩියක් දෙන්නම්. එච්චර ඕනේ නෑ. තප්පර 10ක්. හොඳයි. තප්පර 10 මං ගනිනවා. බලමු. දැන් හොඳයි ඇතිනේ මිනිත්තුවකටත් වැඩි වෙලාව ගත්තද කොහෙද නේද? ඉච්චලා ගන්න එපා ක්ෂණිකව. හරි. දැන් තව මිනිත්තු 5ක් 10ක් ඇතුළේ අපි මේ සෙග්මන්ට් එක ඉවර කරනවා. ඊට පස්සේ ඔයා ඒ වෙලාව ඇතුළත ඊළඟ පරිච්ඡේදයට මම යනවා. යනතුරු ප්‍රස්ථාර නීට් එක රැඳ ගන්න රියුල තියලා අන්න ඒවට අපි පොයින්ට්ස් හරියටම දෙනවා වෙලාව. well planned. right. ready පටන් ගමු. දැන් මතකද සහන ආධාරයෙන් පස්සේ මොකද වුනේ? විච්චරයි. වැඩි වැඩ නෑ. වැඩි වැඩ නෑ. සෑම ඒකකයකම මිල රුපියලක්නේ සහන ආධාරය රුපියලකින් මොකද වුනේ? අඩු වුණා. දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයා මේකෙන්ද නිල් පාට පෑනින් නම් ගන්න කළු පාට කාබන් පෑන නැත්තම් කළු වෙනින් පාට පැන්සලක් හරි මොන්න මාත් පාට පාරු කරා. දැන් මේ ඒකක 10ක් කලින් රුපියල නෙවෙක්කේ. ඒකක 10ක මිල රුපියලෙන් අඩු කරා. ඔන්න මෙතෙන්ට ආවා. මතකද අර දැන් බිඳුවේදී ඍණ එකක් ආවේ. ඒක ලකුණු කරන්න අවශ්‍ය නැහැනේ. දැන් අර ඔයාගේ වගුව බලන්න. සහන ආධාරයෙන් පස්සේ ඒකක 10ක් සපයන්නේ නොමිලේ. එහෙමයි ආවේ. මතකද දෙවෙනි පේලිය වගුව අරන් පෙන්නන්න ඕනද? බිඳුවේ 10යිනේ ආවේ. එච්චර දුර කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. දැන් බලන්න මේන සිස්ටම් එක මොකද්ද? සහන ආධාරයේ ප්‍රමාණයෙන් සැපීම වක්‍රය කියන්න shifts downwards පහතට ඊට පස්සේ තමයි දකුණට යන්නේ. එහෙනම් දැන් මේ ඒකක 20ක් සහන ආධාර කලින් රුපියල් 2ට සැපුවේ. දැන් ඒ ඒකක 20 සපයනවා රුපියලට. මම ඒක ඇඳලා පෙන්නන්නද අවශ්‍ය තැන? බලමු. මෙන්න. දැන් ඒකක 20ක් කලින් රුපියල් 2 බැගින්නේ සැපයුවේ. දැන් ඒක සපයනවා එකක් රුපියල බැගින් මේ ඒකක 20ම. එතකොට ඊ අදාළ ලක්ෂය මෙන්න මෙතන එන්නේ. එම ලක්ෂ ටික ලකුණු කරන් පෙන්නන්නම්. හොඳයි. ඔන්න බලන්න. ඒක පේනවයිද? ටිකක් පෙන්නන්නම්. ඇති. ඒකක 30ක් සැපයුවේ කලින් එකක් රුපියල් 3 බැගින්. සහන ආධාරේ රුපියල් නම් රුපියල් 3කට විකරපු හැම ඒකකයක්ම රුපියලකින් මිල අඩු වෙනවා. රුපියල් 2ක් බවට පත් වෙනවා. අන්න රුපියලකින් අඩු වුණා. එහෙනම් 3ට විකරපු එක රුපියලකින් අඩු වෙන රුපියල් 2කට විකුණන්නේ. අවසාන පියවර. සහන ආධාරයට කලින් මේ ඒකක 40 වික් එකක් රුපියල් 4 බැගින් සහන ආධාරය ආණ්ඩුවේ රුපියලක් දීපු නිසා 4න් රුපියලක් අඩු කරා. මේ 40ම සපයනවා එකක් රුපියල් 3 බැගින්. දැන් කෝ සහන ආධාරයෙන් පස්සේ සැපීම වක්‍රය මෙන්න සහන ආධාරයෙන් පස්සේ සැපීම වක්‍රය number 2 S2. අන්න සහන ආධාර ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය පහතට සහ දකුණට විතැන් වෙච්ච විදිහ. හරිනේ තාරික ඔක්කොම. අපි පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා එමු. මතක් කරගෙන මම කිව්වනේ මාච්, ක්වික් මාච්, ෆෝවර්ඩ් රෝල්, බෑක්වර්ඩ් රෝල්, කල් බැලිලි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ යන් අපි ගමනේ. රයිට්. මෙන්න බලන්න. දැන් මිනිත්තු 3-4ක් අපි අපේ මතකය අවදි කරගමු. එහෙම හැම තිස්සෙම අලුත් සංකල්පෙනකොට මතභේදයට තුරු දෙන සංකල්පෙනකොට වෙනත් වැරදි විදිහවල වලට සමහර පොත්පත් වල ලියවිච්ච සංකල්පෙනකොට අපේ වගකීම මගේ යුතුයකම ඔබට ඒවා නිවැරදිවම ගන්නන්න. මේ රටේ විතරක් නෙමෙයි මේ ආර්ථිකය ඉගෙන ගන්න ලෝකේ ඕනම රටක ඉතාම නිවැරදිව ගන්න ක්‍රමේ මේ ක්‍රමේ බලන්න. එහෙමනම් මොකද උනේ? සහන ආධාර නිසා කෙටි මතක් කරමු. ෆාස්ට් ෆෝවර්ඩ් යන්. රයිට්. විචල්්‍ය පිරිවේ අඩු වෙනවා.
විචල්්‍ය පිරුවේ අඩු වුණාම නිෂ්පාදකයෝ දිරිගැන්වෙනවා, ධෛර්යමත් වෙනවා, වැඩි වැඩියෙන් නිපදවනවා, වැඩි වැඩියෙන් සපයනවා, සැපයුම් වැඩි වේ. සැපියු වක්‍රය දකුණට විතැන් වෙනවා. හැබැයි දකුණට විතැන් වෙනවා කිව්වට මම හරියටම කිව්වා මේ බලන්නකෝ ඉතිහාසය අපි කතා කරා පහළට සහ දකුණට සෑම මිලකදීම පෙරට වඩා වැඩි ඒක ප්‍රමාණයක් සපයයි. දැන් ඒව බලන්න පුළුවන් හොඳින්. ඉක්මනට යන මේ පරිච්ඡේදේ මම ඉක්මනට යනවා කියන්නේ මම මේ හිමින් යන්නේ. හොඳයි බලමු. බද්දට තවනම සහනාධාරයට තවනම බද්ද එහෙනම් ඍණ සහනාධාරයක්. සහනාධාරය ඍණ බද්ද. නෙගටිව් ටැක්ස්. හරියට මාරනේ. ඇයි? බද්දේදී උනේ බද්දේ ප්‍රමාණයෙන් වක්‍රයේ ඉහළට සහ වමට. දැන් සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට. හරි. සහනාධාරයේ ප්‍රමාණයෙන් අඩු කිරීමට, ඒ කියන්නේ නිෂ්පාදිතයේ විකුණුම් මිල සහනාධාරයේ ප්‍රමාණයෙන් අඩු කිරීමට නිෂ්පාදකයන් පියවර ගන්නේ තර්ක කෙරේ. තර්කයක්. ඔව් එහෙම තමයි කියන්න ඕනේ. තර්කයක්. ඔය සමහරව කරන්නේ නැහනේ. ආර්ථික තර්කයකයි විද්‍යාත්මක තර්කය. ඒ වෙලේ සැපයුම නිෂ්පාදන සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සැපයුම් වක්‍රය සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට විතැන් වේ. ඔයාට මතකද? අපි ඒක ඇඳලා බැලුවා මෙතන ප්‍රස්ථාරයක. අපි ඒක පස්සේ පෙන්වන්නම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ ප්‍රතිඵලයක් වශයෙන් සමතුලිතයේ වෙනස් වී සමතුලිත මිල පෙරට වඩා අඩු වේ. ඒ සමතුලිතයට ආවයින් පස්සේ ඒක අපි ඉස්සර වෙන්නේ නැහැ කිව්වනේ. ඉතින්ට එන්න දැන් සමතුලිතය දක්වා යමු ඊළඟ පරිච්ඡේදයේදී. මෙතෙන්ට එන්න. සැපයුම් වක්‍රයේ සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට විතැන්නේ. සෑම මිලකදීම පෙරට වඩා වැඩි එක් ප්‍රමාණයක් සැපයුම් කෙරේ. සැපයුම් වක්‍රයේ සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට විතැන් වී සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට. දැන් කටපාඩම් නෙමෙයි පාඩම හොඳටම පාඩම් නේද? ඔව් ඒක තමයි මට අවශ්‍ය කරේ. ඒක තමයි ක්‍රමේ මේ තියෙන්නේ. Number 1 before subsidy සහනාධාරයට පෙර සැපයුම 1. සහනාධාරයක් පැමිණුවෙන් පස්සේ සහනාධාරයේ ප්‍රමාණයෙන් වක්‍රයේ පහළට විතැන් වෙනවා. අර කලින් එක රූපරාමුක සමතුලිත විල ගැන කතා කරුවේ මම දැන් ඔයාලට පෙන්වන්නම්කො නැත්තම් කුතුහලයක් එනවනේ. මේ වෙලාවේ සමතුලිත වෙලා තිබුණා නම් ඉන්න ওই විදිහට ඉල්ලුම් වක්‍රෙත් එක්ක සහනාධාර ප්‍රමාණය සැපයුම් වක්‍රය පහළට වැටෙනවා. සමතුලිතය වෙනස් වෙනවා. ඔය බලන්න සමතුලිතය වෙනස් වෙලා සමතුලිත මිල පෙරට වඩා අඩු වෙනවා යම් ප්‍රමාණයකට. දැන් ඔබට හොඳට හුරු පුරුදු රූපරාමුවක් නෙමෙයි. මොකද්ද? ඉල්ලුම නොවෙනස්ව තිබෙදී සැපයුම වැඩිවීම. මතකනේ සමතුලිතය වෙනස් වීමේ අධිර ගණනාවක් කතා කරා. ඉල්ලුම නොවෙනස්ව තිබෙදී සහනාධාරයේ පැනවුවේ සැපයුම් කරුට සැපයුම් කරුගේ හැසිරීමයි වෙනස් වුනේ. විචල්්‍ය පිරිවේ අඩු වුනේ සැපයුම් කරුගේ. ඔහුගේ හැසිරීම වෙනස් වුණා. වක්‍රයේ සහනාධාරයේ ප්‍රමාණයෙන් පහළට සහ දකුණට විතැන් වුණාම අන්න සමතුලිතය වෙනස් වුණා. මේ පෙන්වන විතරයි ටික උගන්නන්න වෙලා තියෙනවා. තව උගන්නන්න වෙලා තියෙනවා. දැන් මදිස් වෙන්න එපා. නමුත් අර රූපරාමුක සමතුලිත කියන වචනේ තිබිච්ච නිසා පෙරමග ලකුණු කියවපු නිසා ඒක පොඩ්ඩක් පෙන්නලා මැප් එක යන්නම්. ඉස්සර දැන් පාසලේ අධ්‍යාපන චාරිකා හැම යනකොට ඉස්සලා සිතීම අඳුරන්නේ. යන තැන් මෙන්න මෙතන තමයි උදේට කෑම, මෙන්න මෙතන දවල් කෑම, මෙන්න මෙතන තමයි අපි නවතින්නේ, මෙන්න මෙතන තමයි විනෝද වෙන්නේ. මෙන්න ආපහු එනකොට බලන තැන් පාඩමත් ඒ වගේ විනෝද ගමනක් වගේ යන්න ඉස්සරහට යන තැන් මේ පෙන්වන්නේ මැප් එකේ. සමතුලිතය වෙනස් වේ. සමතුලිත මිල අඩු වේ. සමතුලිත ප්‍රමාණය වැඩි වේ. මේක හිතන්න පුළුවන් දැන් නේද? ඊට පස්සේ දැන් ආපහු ආවා සහනාධාරයේ ප්‍රමාණයෙන් සැපයුම් වක්‍රය පහළට සහ දකුණට විතැන් වෙන හැටි. ඉල්ලුම් වක්‍රයක් තිබුණා නම් එහෙම අන්න ඉතින් එතකොට සමතුලිතය වෙනස් වෙලා සමතුලිත මිල අඩු වෙලා සමතුලිත ප්‍රමාණය වැඩි වෙලා ඔයාලට දැන් කියන්න පුළුවන් පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත වෙනස් වෙලා ඉනි විචුම්බරයයි තව ගොඩක් වැඩ තියෙනවා. හරි. දැන් අපි ඉගෙනගත්තු කොටස ගැඹුරට කතා කරන්න නියමිතයි. සැපයුම් සමීකරණය සමග හොඳට මේ රූපරාමුව ඇහැට ගන්න. මේ අපේ ඊළඟ පියවරේ පාඩමට සම්බන්ධ වෙන්න තියෙන තැන ඊළඟ පියවර කියන්නේ ඊළඟ පරිච්ඡේදය. අපි එහෙමනේ එක පාඩමක් පරිච්ඡේද ගණනාවක්. ඒක පරිච්ඡේදයකට අපි පැයක් ඊට ආසන්න හෝ තරමක් ඊට
වැඩි මිනිත්තු ගාණක් යොදා ගන්න. හරියටම පැයෙන් තප්පරෙන් නවත්තන්න බෑ. එහෙම අපිට මේ රොබෝවරුන්ට වගේ උගන්වන්නත් බෑ. රොබෝවරු වගේ අපිට උගන්වන්නත් බෑ. අපි සාමාන්‍ය විදිහට හැසිරීගෙන යන් පහසුවෙන්. නමුත් යම් කාල රාමුවක් වෙන් කරගමු. ඔයාට ඔරොත්තු දෙන්න හරි. දැන් ඔබ පුංචි විවේකයක් ගන්න. මේ විවේකයේ අතරතුර ප්‍රස්තාරේ අඩුපාඩු ලස්සනට හදාගන්න. එහෙමනම් අපි මෙන්න මේ රූප රාමුවත් එක්කයි සම්බන්ධ වෙන්නේ. ඒකයිදී පෙන්වුවේ මෙන්න අද අපි නවත්තපු තැන මේ අවස්ථාවේ අවශ්‍ය පියවරවල්. එහෙමනම් ඊළඟ පරිච්ඡේදයේදී මුණ ගැසෙමු. එතෙක් ඔබට ජය.